ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයාලා ඔක්කොම. අද මම කතා කරන්න යන්නේ මූලික සටහන් පොත් ඇසුරෙන් 2015 ඉඳන් 2019ට යනකම් O level past papers වල අහලා තියෙන ප්‍රශ්න පිළිබඳවයි තෝරාගත් අධ්‍යාපන කලාපවල ප්‍රශ්න කිහිපයකුයි. මම හිතනවා මේ විදිහේ ඔයාලා මේවා ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඇති කියලා. හරි එහෙනම් අපි වැඩි පටන් ගමු. මුලින්ම 2015 දෙසැම්බර් O level paper 24 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත X තීරුවේද මූලික පොත්වල එම ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන පහත Y තීරුවේද දැක්වේ. X තීරුව 1 ප්‍රසන්න රුපියල් 3000ක භාණ්ඩ ආපසු යැවීම 2 කීර්තිට රුපියල් 5000ක භාණ්ඩ ආපසු යැවීම 3 රුපියල් 50000ක් වටිනා යන්ත්‍රයක් ණයට ගැනීම 4 ණයගැතියකින් රුපියල් 10000ක මුදලක් ලැබීම. Y තීරුව A හරපත B ලදුපත C බැරපත D ජර්නල් වවුචර්. X තීරුවේ සඳහන් Y ගනුදෙනු X තීරුවේ සඳහන් ගනුදෙනු Y තීරුවේ සඳහන් මූලාශ්‍ර ලේඛන සමග නිවැරදිව අනුපිළිවෙලට ගැලපුව විට ලැබෙන පිළිතුර වන්නේ. පළවෙනි එක තියේ AC B හා D, දෙවෙනි එක තියේ CA B හා D, තුන තියේ CA D හා B, හතර තියේ CB A හා D. අපි බලමු. ප්‍රසන්න රුපියල් 3000ක භාණ්ඩ ආපසු වීම. ආපසු වීමට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ බැරපත. එතකොට මුලින්ම තියෙන්න ඕනේ C. C උත්තර 3ක් තියෙයි. 2යි 3යි 4. දෙවෙනි එකත් බලමු. කීර්ති රුපියල් 5000ක භාණ්ඩ ආපසු යැවීම. ආපසු යැවීමට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ හරපත. එතකොට CA. CA දෙකක් තියෙයි. දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ. ඊට පස්සේ රුපියල් 50000ක් වටිනා යන්ත්‍රයක් ණයට ගැනීම. ආයතනය තමන්ගේ පාවිච්චිය සඳහා යම්කිසි වටිනාකමකින් යුත් වත්කමක් ණයට ගන්නවා නම් අපි ඒක සටහන් කරන්නේ පොදු ජර්නල්. ඒ නිසා පොදු ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ ජර්නල් වවුචර්. එතකොට D. CAD. CAD තියෙන්නේ තුන්වෙනි උත්තරේ. අපි බලමු මේක තවත් අහවුරු කරගන්න ඕනේ. ණයගැතියකින් රුපියල් 10000ක මුදලක් ලැබීම. මුදල් ලැබීමට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ ලදුපත. එතකොට අවසාන උත්තරේ B. CA D හා B. එතකොට 2015 O level paper 24 ප්‍රශ්නේ උත්තරේ වන්නේ තුන්වෙනි උත්තරේ. ඊළඟට 26 වෙනි ප්‍රශ්නේ 2015 O level paper එකේ මූලික සටහන් පොත් සම්බන්ධ පාත් සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරා. ව්‍යාපාරයේ සියලුම ණයට ගැනුම් ජර්නලයේ සටහන් කරයි. මේක වැරදි. සියලුම ණයට ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ නැහැ. ආපසු යොම් ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛනයේ හරපතයි. ඒක වැරදි. ආපසු යොම් සටහන් කරගන්න උපයෝගී කරගන්නේ බැරපත. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ණයට ගැනීම පොදු ජර්නලයේ සටහන් කරයි. මේක හරි. ගනුදෙනුවක් සටහන් කිරීමට සුවිශේෂී මූලික පොතක් නැති අවස්ථාවක ඒ සටහන් කරන්නේ මුදල් පොතේ. ඒක වැරදි. මුදල් පොතේ සටහන් කරන්නේ මුදල් වලින් සිදුවන ගනුදෙනු. එතකොට ඒකේ 26 වෙනි ප්‍රශ්නේ උත්තරය වන්නේ 3. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ණයට ගැනීම පොදු ජර්නලයේ සටහන් කරයි. ඊළඟට මම කතා කරන්නේ 2016 O level paper 22 ප්‍රශ්නය. ව්‍යාපාරයක් රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත දැක්වෙන පිළිතුර තෝරන්න. රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මොනවා හරි දෙයකට බිලකට අපි ගෙවුවාම සල්ලි මුදල් පොතෙන් ගෙවන්නේ. එතකොට මුදල් පොතේ තියෙන්නේ ගෙවුවාම ගෙවීම් වවුචරේ. එතකොට මූලාශ්‍ර ලේඛනය වන්නේ ගෙවීම් වවුචරේ. ගෙවීම් වවුචරේ උත්තර තියෙන උත්තර දෙකක් තියෙයි. 1යි 3යි.
ඊට පස්සේ යන මූලික පොත මුදලින් ගෙවන්නේ මුදලින් ගෙවනවා අපි සටහන් කරන්නේ මුදල් පොතේ. එතකොට උත්තරය වෙන්නේ ගෙවීම වවුචරේ මූලාශ්‍ර ලේඛනය උපයෝගී පොත හෙවත් මූලික පොත මුදල් පොත. එතකොට 22 වෙනි ප්‍රශ්නෙට උත්තරය වන්නේ 3 වෙනි උත්තරේ ගෙවීම වවුචරේ මුදල් පොත. 2016 O level පේපරේම 26 වෙනි ප්‍රශ්නේ. රෙදිපිලි ව්‍යාපාරයක මූලික පොත්වල සටහන් කර තිබූ ගනුදෙනු දෙකක් පහත දැක්වේ. A මොරටු ලීබඩු විලඳුන්ගෙන් රුපියල් 50000ක ලීබඩු ණයට ගැනීම. B රුපියල් 30000ක රෙදිපිලි තොගයක් කපිලට ණයට විකිණීම. ඉහත A හා B ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. සටහන් කිරීමේදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන තමයි අපි අහන්නේ. මොරටු ලීබඩු විලඳුන්ගෙන් රුපියල් 50000ක ලීබඩු ණයට ගැනීම. මෙයාලා කරන්නේ රෙදිපිලි ව්‍යාපාරය. නමුත් මේ අරන් තියෙන්නේ ලීබඩු. එතකොට ලීබඩු ගන්නේ විකුණන්න නෙමෙයි. එයාලගේ පාවිච්චිය සඳහා. එයාලගේ පාවිච්චිය සඳහා මොනවාරි දෙයක් ණයට ගන්නවා නම් අපි ඒක සටහන් කරන්නේ පොදු ජර්නලෙ. පොදු ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ ජර්නල් වවුචර්. එතකොට පළවෙනි එක වන්නේ ජර්නල් වවුචර්. ජර්නල් වවුචරේ තියෙන උත්තර දෙකක් තියෙයි 3යි 4යි. දෙවෙනි එක බලමු. රුපියල් 30000ක රෙදිපිලි තොගයක් කපිලට ණයට විකිණීම. එයාලගේ ව්‍යාපාරයේ රෙදිපිලි විකුණන්නේ රෙදිපිලි. එතකොට විකුණන්නේ ණයට හැබැයි. එතකොට ණයට විකිණීමට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ විකුණුම් ඉන්වොයිස්. එතකොට පළවෙනි එක ජර්නල් වවුචරේ දෙවෙනි එක විකුණුම් ඉන්වොයිස්. එහෙම උත්තරයකට තියෙන්නේ උත්තර අංක 3. එතකොට 26 වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ 3. අනිත් ඒවා එකක්වත් ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ 2016 O level පේපරේම 27 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයක් ණය හිමියෙකුට චෙක් පතකින් ගෙවීම සටහන් කිරීමට අදාළ වෙන මූලික පොත වන්නේ. ණය හිමියෙකුට චෙක් පතකින් ගෙවුවාම ඒක සටහන් කරන්නේ අපි බැංකුව ගිණුම. ඒ කියන්නේ 3 වෙනි උත්තරේ. 27 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. පොදු ජර්නලයේ සටහන් කරන්නේ ගෙවීම වවුචරය කියන්නේ මූලාශ්‍ර ලේඛනය, මුදල් ගිණුම කියන්නේ මුදලින් ගෙවුවා සටහන් කරන්නේ. නමුත් මේක කියන්නේ චෙක් පතකින්. ඒතකොට චෙක් පතකින් ගෙවන සටහන් කරන්නේ බැංකුව ගිණුම. ඊළඟට කතා කරන්නේ 2017 O level පේපරේ 22 වෙනි ප්‍රශ්නේ. පාත සඳහන් ගනුදෙනු අතුරෙන් පොදු ජර්නලයේ සටහන් කළ යුතු ගනුදෙනුව තෝරන්න. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 2000ක් මුදලින් ගෙනියන ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල්න ලෙස කපා හැරීම, ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ලක්ෂයක් වටිනා යන්ත්‍රයක් අත්පිට මුදලට ගැනීම, ව්‍යාපාරයට රුපියල් 10000ක් වටිනා බඩු තොගයක් ණයට ගැනීම. පහත සඳහන් ගනුදෙනු අතරින් පොදු ජර්නලයේ සටහන් කළ යුතු ගනුදෙනුව තෝරන්න. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 2000ක් මුදලින් ගත්තාම අපි ඒක සටහන් කරන්නේ මුදල් පොතේ. මුදල් ගන්න නිසා. ඊට පස්සේ ණයගැතියන්ගෙන් 2000ක් බෝල් ණය ලෙස කපා හැරීම. ඒක අපි සටහන් කරන්නේ පොදු ජර්නලයේ තමයි. එතකොට දෙවෙනි එක තමයි උත්තරය වෙන්නේ. ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බෝල් ණය ලෙස කපා හැරීම. අපි තුන්වෙනි එකත් බලමු. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ලක්ෂයක් වටිනා යන්ත්‍රයක් අත්පිට මුදලට ගැනීම. මේක අත්පිට මුදලට ගත්ත හින්දා ඒක සටහන් කරන්නේ මුදල් පොත. අදාළ යන්ත්‍ර ගිණුම හර කරලා මුදල් පොත බැර ගන්නවා. එතකොට ඒක පොදු ජර්නලයේ සටහන් කරන්නේ. යන්ත්‍රය ණයට ගත්තා නම් කොහොම පොදු ජර්නලයේ සටහන් කරන්න පුළුවන්. උත්තරේ උත්තරේ බලමු. ව්‍යාපාරයට 10000ක් වටිනා බඩු තොගයක් ණයට ගැනීම. ව්‍යාපාරයේ විකිණීම් කටයුතු කරන්න තමයි මේ බඩු ගන්නෙ. එතකොට ඒක ණයට ගත්තාම සටහන් කරන්නේ ගැනුම් ඉන්වොයිස්. එතකොට 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බෝල් ණය ලෙස කපා හැරීම තමයි පොදු ජර්නලයේ සටහන් කරන්නේ. ඊට පස්සේ 2018 O level පේපරේ 27 වෙනි ප්‍රශ්නේ. අයිතිකරු රුපියල් 5000ක අතිරේක ප්‍රාග්ධනය යෙදවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් 5000ක් අතිරේක ප්‍රාග්ධනය යෙදවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොතයි අහන්නේ. 5000ක් අයිතිකරු ව්‍යාපාරයට දාපුවාම ඒක මුදල් පොත සටහන් කරනවා. එතකොට මුදල් පොත හර වෙලා
ප්‍රාග්ධන ගිණුම් බැරගෙන. අහන්නේ මූලාශ්‍ර ලේඛනයයි මූලික සටහන් පොතයි. මුදල් හම්බුනාම අපි සටහන් කරන්නේ ලදුපති. ලදුපති තියෙන උත්තර දෙකක් තියෙයි 3යි 4යි. ඊට පස්සේ අහන්නේ මූලික පොත. මුදල් හම්බුනාම අපි සටහන් කරන මූලික පොත තමයි මුදල් පොත. එතකොට උත්තරය යන්නේ 4 වෙනි එක. ලදුපත හා මුදල් පොතයි. ඊට පස්සේ කතා කරන්නේ 2019 O level පේපරේ 21 ප්‍රශ්නේ. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නාංක 21 හා 22ට පිළිතුරු සපයන්න. ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් හා මූලාශ්‍ර ලේඛන කිහිපයක් පහත වගේ දැක්වේ. ගනුදෙනු 1 කපිලට ණයට විකුණුම් 40000යි, 2 ණයට ගැනුම් 10000යි, 3 ආයෝජන ලැබීම් 5000යි, 4 ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ලීබඩු ණයට ගැනුම් 50000යි. මූලාශ්‍ර ලේඛන කිහිපයක් A ලදුපත, B ජනක වවුචරය, C ගැනුම් ඉන්වොයිස්, D විකුණුම් ඉන්වොයිස්. 21 ප්‍රශ්නයෙන් අහන්නේ ඉහත දී ඇති ගනුදෙනු අනුපිළිවෙල අනුව මූලාශ්‍ර ලේඛනය නිවැරදිව ගැලපී විට ලැබෙන පිළිතුර තෝරන්න. ණයට විකුණුම් 40000යි. ණයට විකුණුම් අපි සටහන් කරන්නේ විකුණුම් ඉන්වොයිස්. එතකොට D තියෙන උත්තර දෙකක් තියෙයි. ණයට ගැනුම් 10000යි. අපි ණයට ගැනුම් සටහන් කරන්නේ ගැනුම් ජර්නල් ඒකට අදාළ ලේඛනය ගැනුම් ඉන්වොයිස්. එතකොට C. DC තියෙන උත්තරේ තමයි 4 වෙනි උත්තරය. එතකොට 21 ප්‍රශ්නෙට උත්තරය යන්නේ 4 වෙනි එක. ආයෝජන ආදායම් 5000ක් ලැබීම මුදල් ලැබෙන්නේ මුදල් සටහන් කරන්න මූලාශ්‍ර මුදල් පොතේ මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත. එතකොට DCA ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ලීබඩු ණයට ගැනීම. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ලීබඩු ණයට ගැනීම අපි සටහන් කරන්නේ පොදු ජර්නලයේ ඒකට අදාළ මූලාශ්‍ර ලේඛනයේ ජර්නල් වවුචරය. එතකොට උත්තරය එන්නේ DCAB. එතකොට පිළිතුරු අංක 4 21 ප්‍රශ්නයට. 22 ප්‍රශ්නේ. ඉහත ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ණයට විකුණුම් සටහන් කරන්නේ විකුණුම් ජර්නලයේ. ණයට ගැනුම් සටහන් කරන්නේ ගැනුම් ජර්නලයේ. එතකොට පිළිතුරු අංක 1යි 4යි දැනට සමානයි. ආයෝජන ආදායම් ලැබීම් සටහන් කරන්නේ මුදල් පොතේ. එතකොට ඉන්නේ 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1. ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා ණයට ලීබඩු ගැනීම ඒක සටහන් කරන පොදු ජර්නල්. එතකොට විකුණුම් ජර්නලයේ ගැනුම් ජර්නලයේ මුදල් පොත පොදු ජර්නල්. 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 1. ඊට පස්සේ 29 වෙනි ප්‍රශ්නේ 2019 O level පේපරේමයි. චලිත 2019 10/31 දින රුපියල් 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන රුපියල් 8000ක බඩු තොගයක් අත්පිට විකුණා සුළු මුදල් භාරකරුට රුපියල් 3100ක් ප්‍රතිපූර්ණය කළේ. ඉහත ගනුදෙනු වලදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. අපෙන් අහන්නේ මූලාශ්‍ර ලේඛන. වටිනා යන්ත්‍රයක් ණයට ගැනීම සටහන් කරන්නේ පොදු ජර්නලයේ. ඒකට අදාළ ලේඛනය ජර්නල් වවුචරය. ජර්නල් වවුචරයේ මුලින්ම තියෙන උත්තර 3ක් තියෙයි 1යි 2යි 4යි. ඊට පස්සේ රුපියල් 8000ක බඩු තොගයක් අත්පිට විකුණී. අත්පිට විකුණනාම සටහන් කරන්නේ මුදල් පොතේ අදාළ ලේඛනය ලදුපත. ලදුපතේ තියෙන උත්තර 2යි දැන් තියෙන්නේ. ඊට පස්සේ සුළු මුදල් භාරකතුට 3100ක් ප්‍රතිපූර්ණය කිරීම. මුදල් පොතෙන් ගෙවන්නේ එතකොට මුදල් පොතෙන් ගෙවනවා සටහන් කරන්නේ ගෙවීම් වවුචරය. එතකොට උත්තරය වෙන්නේ දෙවෙනි උත්තරේ. 29 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 ජර්නල් වවුචරේ ලදුපත ගෙවීම් වවුචරය. 2015 ඉඳන් 19 වෙනිකම් O level pass papers වල මූලික සටහන් පොත් වලට පාඩමට අදාළ ප්‍රශ්න වලත් එක මම කතා කරා. දැන් කතා කරන්න යන්නේ තෝරාගත් අධ්‍යාපන කලාප කිහිපයක පාස් පේපර්. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය 2018. ඒකේ 21 වෙනි ප්‍රශ්නය. ණයට ගැනුම් හා අත්පිට විකුණුම් සටහන් කිරීමට අදාළව යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය වන්නේ. ණයට ගැනුමේ අත්පිට විකුණුමේ සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි අහන්නේ. ණයට ගත්තාම සටහන් කරන්නේ ගැනුම් ජර්නලයේ ගැනුම් ජර්නලයට අදාළ ලේඛනය ගැනුම් ඉන්වොයිස්. ගැනුම් ඉන්වොයිස් තියෙන උත්තර දෙකක් තියෙයි. දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ.
ඊට පස්සේ අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් සටහන් කරන්න මුදල් පොතේ ඒකට අදාළ ලේඛනය ලදුපත මුදල් ලැබීම. එතකොට උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. ගැනුම් ඉන්වොයිසයි ලදුපතයි. ඊට පස්සේ කතා කරන්නේ දෙවන වාර පරීක්ෂණයේ 2018 29 වෙනි ප්‍රශ්න. ගනුදෙනුව පිළිබඳව කෙටි විස්තරයක් හෙවත් සංලක්ෂයක් පිළිගනු ලබන මූලික සටහන් පොත් වන්නේ. විකුණුම් ජර්නලයේ ලියනවද? නැහැ. පෙරමු ජර්නලයේ ලියන්නේත් නැහැ. අපි සංලක්ෂය ලියන්නේ පොදු ජර්නලයේ විතරයි. එතකොට උත්තරේ වන්නේ 29 වෙනි ප්‍රශ්නෙට 3 පොදු ජර්නලය. ඉහත සියල්ලම කියන එක නෙමෙයි. ඊට පස්සේ කතා කරන්නේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2018 අවුරුද්දේ දෙවන වාර පරීක්ෂණයේ 22 26 27 ප්‍රශ්න. 22 ප්‍රශ්නය. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 2000ක භාණ්ඩ රැගෙන යාම. මෙම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත් පිළිවෙලින් දැක්වෙන්නේ. අහන්නේ මූලාශ්‍ර ලේඛනයයි මූලික සටහන් පොතයි. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයෙන් රුපියල් 2000ක් ගත්තාම රුපියල් 2000ක භාණ්ඩ ගන්නවා. භාණ්ඩ ගත්තාම අපි ඒව සටහන් කරන්නේ මුදල් පොතේ නෙමෙයි. ජර්නල් පොදු ජර්නලයේ. පොදු ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි ජර්නල් වවුචරේ. ජර්නල් වවුචරේ තියෙන උත්තර දෙකක් තියෙයි. 3යි උත්තරයි. ඊට පස්සේ මූලික සටහන් පොත අහනවා. මූලික සටහන් පොත තමයි පොදු ජර්නලය. එතකොට උත්තරේ වෙන්නේ 3. 22 ප්‍රශ්නයට පිළිතුර 3. ජර්නල් වවුචරේ පොදු ජර්නලය. ඊට පස්සේ 26 වෙනි ප්‍රශ්න. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සටහන් කරනු ලබන මූලික සටහන් පොත මූලාශ්‍ර ලේඛනය වන්නේ. වෙළඳ භාණ්ඩ ණයට වික්කහම සටහන් කරන මූලික පොතයි මූලාශ්‍ර ලේඛනය. වෙළඳ භාණ්ඩ අත්පිට වික්කන සටහන් කරන්නේ මුදල් පොතේ. ණයට විකුණුම සටහන් කරන්නේ විකුණුම් ජර්නලය. එතකොට විකුණුම් ජර්නලයේ තියෙන උත්තර 3ක් තියෙනවා. ලේඛනය වන්නේ මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිසි. එතකොට උත්තරේ වන්නේ 2. 26 ප්‍රශ්නෙට උත්තරේ 2. ඊට පස්සේ 27 වෙනි ප්‍රශ්නේ. ලී බඩු නිපදවන ව්‍යාපාරයක පහත ගනුදෙනු සිදු වී ඇත. ඒ කමල්ගෙන් 30000ක ලෑලි ණයට ගැනීම, බී නුවන්ගෙන් ලක්ෂ 3ක යන්ත්‍රයක් ණයට ගැනීම. මෙම ගනුදෙනු දෙකට අදාළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන්නේ. අපි ණයට භාණ්ඩ ගත්තාම සටහන් කරන්නේ ගැනුම් ජර්නලය. අදාළ ලේඛනය තමයි ගැනුම් ඉන්වොයිසි. ගැනුම් ඉන්වොයිසි තියෙන උත්තර තියෙන්නේ 1යි. ඊට පස්සේ B නුවන්ගෙන් ලක්ෂ 3ක යන්ත්‍රයක් ණයට ගත්තා. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා මේ ගන්න. එතකොට ඒක සටහන් කරන්නේ පොදු ජර්නලයේ. හේතුව ණයට ගන්න. අත්පිට ගත්තා නම් මුදල් පොතේ. පොදු ජර්නලයේ සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි ජර්නල් වවුචර්. අහන්නේ මූලාශ්‍ර ලේඛන පිළිවෙල. ගැනුම් ඉන්වොයිසියයි ජර්නල් වවුචර්. 27 වෙනි ප්‍රශ්නට උත්තරේ 1. ඊට පස්සේ කතා කරන්නේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2019 අවුරුද්දේ දෙවන වාර පරීක්ෂණය. 19 වෙනි ප්‍රශ්නේ 24 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ. ණයගැතියෙකුගෙන් ව්‍යාපාරයට ලැබුණු රුපියල් 5000ක චෙක්පත එම අවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කිරීම. ණයගැතියෙකුගෙන් ව්‍යාපාරයට 5000ක ලැබුණ චෙක්පතක් ඒකේ එම අවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කරනවා. ඒක ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කරද්දී භාවිත වන මූලාශ්‍ර ලේඛනයයි මූලික සටහන් පොතයි තමයි අහන්නේ. චෙක්පතක් ලැබුණාම ඒක අපි ඒ වෙලෙම බැංකුවේ දාන කතාවක් තමයි මේක කියන්නේ. එතකොට ඒකේ උත්තරේ හොයන්න ඕනේ. චෙක්පත බැංකුවේ තැන්පත් කරද්දී මූලාශ්‍ර ලේඛනය වන්නේ චෙක් තැන්පතු පත. එහෙම උත්තර දෙකක් තියෙනවා. අදාළ ඊට පස්සේ යන මූලික සටහන් පොත. මුදල් පොතේ නෙමෙයි සටහන් කරන්නේ බැංකු ගිණුම. එතකොට උත්තරේ වන්නේ 4 වෙනි උත්තරේ. 19 වෙනි උත්තරේ 4. ඊට පස්සේ කතා කරන්නේ 24 වෙනි ප්‍රශ්නේ.
අමල්ගේ ව්‍යාපාරයේ මූලික පොත්වල සටහන් කරන ගනුදෙනු දෙකක් පහත දැක්වේ. එකක් අත්පිටි විකුණුම් 12000යි අනික වැටුප් ගෙවීම 14000. ඊට ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් අනුව අත්පිටි විකුණුම් සටහන් කරන්නේ මුදල් පොතේ සටහන් කරන මූලාශ්‍ර ලේඛනය වන්නේ ලදු පොතේ තියෙන උත්තර දෙකක් තියෙයි. වැටුප් ගෙවීම 14000යි. මුදල් පොතෙන් ගෙවන්නේ මූලාශ්‍ර ලේඛනය වන්නේ ගෙවීම වවුචරේ. එතකොට උත්තරය වන්නේ 3 වෙනි එක. 24 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 ලදු පොතයි ගෙවීම වවුචරේ. විකුණුම් ඉන්වොයිස් එන්නේ ඒකෙන්නේ ණයට එක්කම ගෙනුම් ඉන්වොයිස් එන්නේ ඒකෙන්නේ ණයට ගත්තාම මේකෙන්නේ නැහැ. එතකොට ගෙවීම් කියන්නේ ජර්නල් වවුචරේ එඩෙන්නේ නැහැ. ඊට පස්සේ කතා කරන්නේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2020 අවුරුද්දේ පළවෙනි වාර පරීක්ෂණයේ 22 ප්‍රශ්නේ 23 ප්‍රශ්නේ ප්‍රශ්නාංග 22 හා 23ට පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න. සිල්ලර වෙළඳ ව්‍යාපාර ආයතනයක සිදු වූ ගනුදෙනු කිහිපයක් හා ඊට අදාළ මූලාශ්‍ර ලේඛන කිහිපයක් පහත දැක්වේ. ගනුදෙනු 1 5000ක් වැටුප් ගෙවීම, 2 රුපියල් 4000ක භාණ්ඩ ණයට ගැනීම, 3 60000ක් කාර්යාල උපකරණ ණයට ගැනීම, 4 20000ක කොමිස් ආදායමක් ලැබීම. මූලාශ්‍ර ලේඛන තියේ A ජර්නල් වවුචරේ, B ලදු පොත, C ගෙවීම වවුචරේ, D ගෙනුම් ඉන්වොයිස්. 22 ප්‍රශ්නෙන් අහන්නේ ඊට ගනුදෙනු අනුපිළිවෙලට මූලාශ්‍ර ලේඛන ගැලපුව විට ලැබෙන පිළිතුර තෝරන්න. ඊට ගනුදෙනු අනුපිළිවෙලට මූලාශ්‍ර ලේඛනය ගැලපුව විට ලැබෙන පිළිතුර තෝරන්න. 5000ක් වැටුප් ගෙවන්නේ මුදල් පොතෙන්. මුදල් පොතේ වට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ ගෙවීම් වවුචර්. එතකොට උත්තරේ ඉස්ලාමයට C එනවා. C එන උත්තර 3ක් තියෙයි. ඊළඟ විවෘත බලමු. 4000ක භාණ්ඩ ණයට ගන්නවා. ණයට ගන්නව සටහන් කරන්නේ ගැනුම් ජුවල්ලේ අදාළ මූලාශ්‍ර ලේඛනය ගැනුම් ඉන්වොයිස්. එතකොට C D එහෙම උත්තර දෙකක් තියෙයි. 60000ක් කාර්යාල උපකරණ ණයට ගැනීම. මේව ගන්නේ ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට. මොකද මේක ලීබඩු විකුණන එකක් නෙමෙයි. සිල්ලර වෙළඳ ව්‍යාපාරය. එතකොට 60000ක් ණයට ගන්න එක සටහන් කරන්නේ පොදු ජනලේ. අදාළ මූලාශ්‍ර ලේඛනයේ ජර්නල් වවුචර්. එතකොට A. රුපියල් 20000ක සමාන රුපියල් 2000ක කොමිස් ආදායමක් ලැබීම. මුදල් ලැබීම සටහන් කරන්නේ මුදල් පොතේ මූලාශ්‍ර ලේඛනයේ ලදු පොත. එතකොට 22 වෙනි ප්‍රශ්නෙට උත්තරය වන්නේ අංක 2. C D A B. ඊළඟට කතා කරන්නේ 23 වෙනි ප්‍රශ්නය. ඊට ගනුදෙනු සටහන් කිරීම සඳහා අදාළ වන මූලික සටහන් පොත් පිළිවෙලින් දක්වන පිළිතුර තෝරන්න. මම කලින් කිව්වා 5000ක වැටුප් ගෙවන්නේ මුදල් පොතෙන්. එතකොට මුදල් පොත ඉස්සෙල්ලාම එන්න ඕනේ. දෙවෙනි එක භාණ්ඩ ණයට ගැනීම. ගැනුම් ජර්නලේ දෙවෙනියට තියෙන උත්තර 3ක් තියෙයි. 60000ක් කාර්යාල උපකරණ ණයට ගැනීම සටහන් කරන පොදු ජර්නලේ තියෙන උත්තර දෙකක් තියෙයි. රුපියල් 2000ක කොමිස් ආදායමක් ලැබීම සටහන් කරන්නේ මුදල් පොතේ. එතකොට අවසානයකට එන්න ඕනේ මුදල් පොත. පළවෙනි එක මුදල් පොත, දෙවෙනි එක ගැනුම් ජර්නලේ, තුන්වෙනි එක පොදු ජර්නලේ, හතරවෙනි එක මුදල් පොත. එතකොට 23 වෙනි ප්‍රශ්නෙට එන්නේ හතරවෙනි උත්තරේ. ඒකත් තිබුණා. මම ඊළඟට කතා කරන්න යන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දෙවන වාර පරීක්ෂණය 2018 අවුරුද්දේ. 31 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක් රක්ෂණ ගාස්තු 8000ක් චෙක් පතකින් ගෙවීමට අදාළ මූලික පොතු ගන්නේ. මුදල් ගිණුමද? නැහැ. ගෙවීම වවුචරේද? නැහැ. ගෙවීම වවුචරේ කියන්නේ මූලාශ්‍ර ලේඛන. සුළු මුදල් පොතෙන් ගෙවන්නේ සුළු මුදල් වියදම් විතරයි. ඒ හින්දා උත්තරේ වන්නේ 2. බැංකු ගිණුම. 31 ප්‍රශ්නෙට උත්තරේ 2. ඊළඟට කතා කරන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2019 අවුරුද්දේ පළමු වාර පරීක්ෂණය. 28 ප්‍රශ්නේ 36 ප්‍රශ්න. 27 ප්‍රශ්න. ව්‍යාපාරයකට රුපියල් 5000ක් අමතර ආදායමක් ලෙස මුදලින් ලැබීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත දක්වන පිළිතුර තෝරන්න. 5000ක් අමතර ආදායමක් ලැබීම මුදල් පොතේ සටහන් කරන්නේ ඒකට අදාළ මූලාශ්‍ර ලේඛනයයි මූලික සටහන් පොතයි යන්නේ. මුදල් ලැබීමට අදාළ මූලාශ්‍ර ලේඛනයේ ලදු පොතේ තියෙන උත්තර දෙකයි. මුදලින් ලැබෙන්නේ ඒ නිසා සටහන් කරන්නේ මුදල් පොත. එතකොට උත්තරය වන්නේ දෙවෙනි එක. 27 ප්‍රශ්නෙට උත්තරේ 2.
පාත සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නාංක 28ට පිළිතුරු සපයන්න. තරංග ව්‍යාපාරයේ රුපියල් 25000ක් වටිනා බඩු තොගයක් ණයට ගන්නා ලදී. ආපසු ගෙවීමේදී 100% මුදල් වට්ටමක් හිමි වූ අතර චෙක් පතකින් ගෙවීම සිදු කරන ලදී. අහන්නේ ඉහත සිද්ධිය සඳහන් ගනුදෙනු වලට අදාළ තරංග ව්‍යාපාරයේ මූලාශ්‍ර ලේඛනය වන්නේ. 25000ක බඩු තොගයක් ණයට ගැනීම. 25000ක බඩු තොගයක් ණයට ගත්තාම අපි සටහන් කරන්නේ ගැනුම් ජර්නල්. ගැනුම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ ගැනුම් ඉන්වොයිස්. ඒතකොට ගැනුම් ඉන්වොයිස් තියෙන උත්තර දෙකක් තියෙයි 1යි 4යි. ඊට පස්සේ ආපසු ගෙවීමේදී 100% මුදල් වට්ටමක් හිමි වෙනවා. මුදල් වට්ටම් කියන්නේ අපිට හම්බෙන ලද වට්ටම්. ලද වට්ටම් හම්බෙන්නේ මුදල් ගෙවද්දී. මුදල් ගෙවීමට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ ගෙවීම් වවුචරේ. එතකොට උත්තරේ වන්නේ අංක 4. 28 ප්‍රශ්නෙට උත්තරේ අංක 4. ගැනුම් ඉන්වොයිස්යයි ගෙවීම් වවුචරේ. හරි. ඊළඟට කතා කරන්නේ 36 වෙනි ප්‍රශ්නේ. පාද සඳහන් තොරතුරු ඇසුරෙන් 36 ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. විදුර ලීබඩු විලංසලේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත් දැක්කේ A. කාර්යාල ප්‍රයෝජනයට රුපියල් 50000ක් වටිනා මේසයක් සිංහල ලීබඩු ව්‍යාපාරයෙන් ණයට ගැනීම. 2. B. ලක්ෂ 5ක මේස හා පුටු ණයට ගැනීම. C. පිරිවැය 75000ක අල්මාරියක් 90000ක් ණයට ගැනීම. D. එකක් රුපියල් 20000 බැගින් ඇඳන් පහක් අත්‍රිය මුදලට ගැනීම. අහන්නේ ඉහත ඒ ගනුදෙනුවට අදාළ මූලික පොත වන්නේ. ඒ ගනුදෙනුව තමයි කාර්යාල ප්‍රයෝජනයට 50000ක් වටිනා මේසයක් සිංහ ලීබඩු ව්‍යාපාරයෙන් ණයට ගැනීම. කාර්යාල ප්‍රයෝජනයට ගන්න ණයට. එතකොට අපි සටහන් කරන්නේ පොදු ජර්නලයේ. එතකොට උත්තරය වන්නේ අංක 4. මුදල් පොතේ සටහන් කරන්නේ ණයට ගන්නවා. විප්ලවන ජර්නලයේ සටහන් කරන්නේ විලඳ භාණ්ඩ ණයට ගන්නවා. වෙනුම් ජර්නලයේ සටහන් කරන්නේ විලඳ භාණ්ඩ ණයට ගන්නවා. 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 පොදු ජර්නල. ඊළඟට කතා කරන්නේ ජයවර්ධන කුරුල අධ්‍යාපන කලාපයේ 2019 අවුරුද්දේ පළමු වාර පරීක්ෂණයේ 20 වෙනි ප්‍රශ්නය සහ 36 වෙනි ප්‍රශ්නේ 37 වෙනි ප්‍රශ්නේ. 20 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනුවක් පහත් දැක්කේ ණයහිමියක වූ තරංගට රුපියල් 5000ක් ගෙවීම. ඉහත ගනුදෙනුව සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. තරංග කියන්නේ ණයහිමියෙකුට 5000ක් ගෙවීම. ආන්නේ මූලාශ්‍ර ලේඛනය. ඊවන්නේ මුදල්. එතකොට සටහන් කරන්නේ මුදල් පොතේ සටහන් කරන ගෙවන මූලාශ්‍ර ලේඛනය තමයි ගෙවීම් වවුචරේ. එතකොට උත්තරය ගන්නේ අංක 3. ගෙවීම් වවුචරයයි මුදල් පොතයි. ගෙවීම් වවුචරේ තමයි මූලාශ්‍ර ලේඛනය, මූලික පොත තමයි මුදල් පොත. ඊළඟට කතා කරන්නේ 36 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයක ගිණුම් සියල්ල එක් රැස් කර ඇති ස්ථානය හඳුන්වන්නේ ජර්නලයේ කියලා නෑ, ශේෂ පිරික්සම නෑ, උපයෝගී පොත් නෑ, ලෙජරේ. එතකොට 36 වෙනි ප්‍රශ්නේ උත්තරේ 3. ව්‍යාපාරයක ගිණුම් සියල්ල එක් රැස් කර ඇති ස්ථානය හඳුන්වන්නේ ලෙජරේ කියලා. ජර්නලය කියන්නේ අපි දැන් මේ ගන්න විප්ලවන ජර්නලය, ගැනුම් ජර්නලය, පොදු ජර්නලය වගේ එක. ඒකේ ගිණුම් සියල්ල එක් රැස් කර තබන්නේ. උපයෝගී පොත් කියන්නේ මුදල් පොත, බැංකු ගිණුම, ඒ වගේ ඒවා. එතකොට ඒකේ ගිණුම් සියල්ල එක් රැස් කර තබන්නේ. ශේෂ පිරික්සම කියන්නේ ගිණුම් සියල්ලම තුලනය කරලා ඒවයි ශේෂය විතරක් ගන්න එක තමයි අරන් තියාගෙන තැන්න ශේෂ පිරික්සම කියනවා. ලෙජරේ කියන්නේ ව්‍යාපාරයේ තියෙන සියලුම ගිණුම් එක් රැස් කර ඇති ස්ථානය. එතකොට 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. ඊට පස්සේ 37 වෙනි ප්‍රශ්නේ. සමනල ෆර්නිචර්ස් වෙතින් ලීබඩු ණයට ලබා ගැනීමෙන් ඇති වූ වගකීම් පියවීම සඳහා රුපියල් 15000 චෙක් පතක් එම සමාගමට නිකුත් කරන ලදී. මෙම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත පිළිවෙලින් දක්වන ප්‍රකාශය තෝරන්න. සමනල ෆර්නිචර්ස් වෙතින් ලීබඩු ණයට ගැනීමෙන් ඇති වූ වගකීම සඳහා පියවීම සඳහා රුපියල් 15000 චෙක් පතක් එම සමාගමට නිකුත් කරන ලද. අහන්නේ ඒ ගනුදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛනයයි මූලික පොතයි. චෙක් පතක් නිකුත් කරන්නේ බැංකු ගිණුමයි. එතකොට මූලික පොත වන්නේ
බැංකු ගිණුම ඊට පස්සේ මූලාශ්‍ර ලේඛනය වන්නේ ගෙවීම් වවුචරය. එතකොට උත්තරේ වෙන්නේ අංක 3. 37 ප්‍රශ්නෙට උත්තරේ 3. ගෙවීම් වවුචරය මුදල් පොත ඒක වැරදි. ජර්නල් වවුචරේ පොදු ජර්නල් එකත් වැරදි. ලදු පොත කොහොමවත් යන්නේ නැහැ. ලදු පොතෙන් මුදල් හම්බුණා. එතකොට ඒකත් වැරදි. උත්තරේ අංක 3. 37 ප්‍රශ්නෙට 3. ඊළඟට මම කතා කරන්නේ කළුතර අධ්‍යාපන කාර්යාලයේ 2018 අවුරුද්දේ මධ්‍යවාර පරීක්ෂණ 21 ප්‍රශ්නේ 23 ප්‍රශ්නේ 21 ප්‍රශ්නේ පාත x තීරුවේ මූලික පොද්ද y තීරුවේ මූලාශ්‍ර ලේඛන දැක්කේ x තීරුව පොදු ජර්නලයේ ගැනුම් ජර්නලයේ මුදල් පොත බැංකු ගිණුම y තීරුව a ලදු පොත b බැරපොත c ජර්නල් වවුචරය d පිළිපත e ගැනුම් ඉන්වොයිසිය ඊට x තීරුවේ දැක්වෙන ඒවා y තීරුව දැක්වෙනවත් සමග ගලපුවාම අනුපිළිවෙලෙන් ගලපුව විට ලැබෙන පිළිතුර වන්නේ පොදු ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ C ජර්නල් වවුචරය ගැනුම් ජර්නලය ගැනුම් ඉන්වොයිසිය මුදල් පොත ලදු පොත බැංකු ගිණුම පිළිපත. එතකොට උත්තරේ වන්නේ හතරවෙනි එක. පොදු ජර්නලයට C මුලින්ම දියේ ගැනුම් ජර්නලයට ගැනුම් ඉන්වොයිසිය E CE මුදල් පොතට ලදු පොත A CEA බැංකු ගිණුමට පිළිපත D CEAD. අපි පළවෙනි උත්තරෙත් බලමු. 1 A පොදු ජර්නලයේ ලදු පොත ගැලපෙන්නේ නැහැ. එතකොට ඒක අයින් කරනවා. ඊට පස්සේ B පොදු ජර්නලයට බරපත ඒක ගන්නෙත් නැහැ. ඊට පස්සේ පොදු ජර්නලයට C ජර්නල් වවුචරය එක ගන්නවා. ගැනුම් ජර්නලයට ගන්න ගැනුම් ඉන්නේ. එතකොට මෙතන CE නැහැ. එතකොට හරි උත්තරය වන්නේ පිළිතුරු අංක 4. ඊට පස්සේ කතා කරන්නේ 23 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයක ගනුදෙනු බිඳුම් ගත කිරීමේදී දීප්ත කාර්යයක් ඉටු කරනු ලබන්නේ. සුළු මුදල් පොත ඉටු කරනවා ප්‍රධාන ජර්නල් ඉටු කරන්නේ වික්‍රම ජර්නල් උපයෝගී පොතක් විතරයි ගැනුම් ජර්නල් උපයෝගී පොතක් විතරයි. එතකොට 23 වෙනි ප්‍රශ්නෙට උත්තරය වන්නේ සුළු මුදල් පොත. පිළිතුරු අංක 1. ඔයාලත් එක්ක කතා කරද්දී 2015 ඉඳන් 2019 වෙනකම් O level pass paper මූලික සටහන් පොත්වලට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්නයි තෝරාගත් කලාප අධ්‍යාපන කාර්යාල කිහිපයක ප්‍රශ්නයි. මම හිතනවා ඔයාලට ඔක්කොම පැහැදිලි කියලා ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමුවෙමු.